समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥා නාලිකාව හරහා ලෝකේ පුරා විසිරුවා හරින තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය එයින් ධර්ම දේශනාවක් සඳහා දායකත්වයේ ගත්තේ මහරගම පැරකොම් මාවතේ අංක 7-5 පදිංචි එච්.ආර්. ගුණසේකර මහතා ආදරණීය බිරිඳ මధుබාලා සහ ආදරණීය දියණිය උපේකා විසින් පින්කමට දායකත්වය ආරම්භ තියෙනවා. අරමුණ සැප්තැම්බර් මාස 21 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන එච්.ආර්. ගුණසේකර මහතාටත් බිරිඳ මధుබාලා සහ උපේකා දියණිය ඇතුළු පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනීය සහ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගුණසේකර මහතාගේ අභාව ප්‍රාප්ත දෙමව්පියන් වන එච්.ඩී.ජේ. ගුණසේකර පියාණන්ට සහ පී.ඩී.පී. කරුණාසේකර මෑණියන්ටත් මధుබාලා මහත්මියගේ අභාව ප්‍රාප්ත දෙමව්පියන් වන ඩී.පී.පී. සමරසේකර පියාණන්ට සහ පී.සී.එච්. සමරසේකර මෑණියන්ටත් මේ ධර්ම දානමය කුසලයේ උතුම් වූ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කරන ශ්‍රාවික ශ්‍රාවිකාවන්ගේ නිවන් දොරටු විවෘත වීම සඳහා මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබී උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ උතුම් කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොරෝනා වසංගතයේ ඉක්මනින්ම දුරු වී ඒන් පීඩා විඳින සියලුම දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනා ඇතුව තමයි මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. මේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිදු කර ගැනීමේ අරමුණින්. ඉතින් අපි යම් අපේක්ෂාවක් බලාපොරොත්තුවක් අරමුණු ඉටු කර ගැනීමක් තියෙනවා නම් ඒකට නියත වශයෙන්ම උපකාර කරන්නේ පින. පින විසින් සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. සැපයට ඔසවලා තබන්නේ පින විසින්. සැපේ කියන්නේ සුවසේ ජීවත් වීම. ලෙඩ දුක් නැතිව, කරදර බාධක උපද්‍රව නැතුව සුවසේ ජීවත් වෙන්න ලැබෙනවා නම් සුකෝ පුඤ්ඤස්ස උච්චෝ. ඒක පින විසින් සත්‍යය එතනට ඔසවලා තබන්නේ. කියන්නේ අරමුණු ඉෂ්ට සිද්ධ කරලා දෙන්නේ පින විසින්. එහෙනම් අපි ඒක හොඳට තේරුම් අරගත්ත පිරිසක් හැටියට, අවබෝධ කරගත්ත පිරිසක් හැටියට නිවැරදි වූ පින්කම් තුළින් අපේ අරමුණු ඉටු කරගන්නවා. එම්නම් ධර්මදේශනාව සඳහා මාතෘකාවකුත් එවලා තියෙනවා. ඒ තමයි මහා චත්තාරිසක සූත්‍රයේ ඇසුරෙන් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය, ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය හා සංසන්දනාත්මකව පැහැදිලි කරමින් මේ ලෝකෝත්තර මාර්ගයට විදර්ශනාව තුළින් අවතීර්ණ වන ආකාරය පිළිබඳ විස්තර කිරීම. චත්තාරිසක සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ අනුපද වග්ගයේ 7 වෙනි සූත්‍රය. මහා චත්තාරිසක සූත්‍රය. මේ සූත්‍රය දේශනා කළේ එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර චේතවනාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවක භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. මහණෙනි, මම නොබලාට නිවැරදි උත් ප්‍රත්‍ය සහිත උත්, ප්‍රත්‍ය කියන්නේ උපකාරය, උපකාර සහිත උත් සම්මා සමාධිය ප්‍රකාශ කරනවා. නිවැරදි උත් ප්‍රත්‍ය සහිත උත්
සම්මා සමාධිය මම ඔබලාට ප්‍රකාශ කරනවා. මහණෙනි, නිවැරදි වූ ප්‍රත්‍ය සහිත වූ සම්මා සමාධිය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, මේ අංග 7. මේ අංග 7 වට වෙලා පිරිවර වෙලා මේ අංග 7ත් එක්ක සිතේ යම් ඒකාග්‍රතාවයක්, සිතේ තැන්පත් බවක්, සිත නොවිසිරීම වීමක් ඇති වුණොත් යම් වෙලාවක ඒක සම්මා සමාධියයි. මේ අංග 8න් ත්‍රිජානස දේශනා කරන සම්මාදිට්ඨිය මුලින් ඉන්නවා. සම්මාදිට්ඨිය මුලින් ඉන්නවා. සම්මාදිට්ඨිය මුලින් ඉන්නේ ඇයි? මිත්‍යාදිට්ඨිය කියලා දැනගන්නත් සම්මාදිට්ඨිය ඕනේ. සම්මාදිට්ඨිය කියලා දැනගන්නත් සම්මාදිට්ඨිය ඕනේ. මහණෙනි, මිත්‍යාදිට්ඨිය මොකද්ද? යම් දෙයක් පරිත්‍යාග කිරීම තුළ අපිට විපාකයක් නැහැ කියලා හිතනවා. සුළු දෙයක් වුණත් පරිත්‍යාග කිරීම තුළ අපට විපාකයක් නෑ. මහා විශාල ලෙස දානයක් දීම තුළිනුත් අපට විපාකයක් නෑ කියලා හිතනවා. කුසලයට විපාකයක් නෑ, අකුසලයට විපාකයක් නෑ කියලා හිතනවා. ඔය බුද්ධ ධම්ම සංඝ කියලා කිව්වට ඔය නිවැරදිව පිළිපදින, ධර්මයේ පිළිපදින ඔය රහතන් වහන්සේලා නෑ. ශ්‍රමණ බ්‍රාහ්මණේ නෑ ලෝකේ. එහෙම පිළිගන්නයි. ඒක මිත්‍යා දිට්ඨියයි. මහණෙනි, සම්මාදිට්ඨිය දෙආකාරයි. ඒ තමයි සම්මාදිට්ඨිය කියලා දැනගන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය දෙආකාරයි කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. ආශ්‍රව සහිත කුසල පක්ෂයේ යෙදෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ආශ්‍රව සහිතයි. හැබැයි එයා කුසල් කරනවා. එයා දන් දෙනවා. එයා සිල් සමාදන් වෙනවා. එයා භාවනා කරනවා. එයා වැඩිහිටියන්ට සලකනවා. සිල්වත් අයට එයා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට ගරු බුහුමන් දක්වනවා. වත් පිළිවෙත් කරනවා. බණ අහනවා. ධර්ම සාකච්ඡාත් කරනවා. කර්මපරත් විශ්වාස කරනවා. මහණෙනි, ලෞකික සම්මාදිට්ඨිය. ඒ ලෞකික සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. මහණෙනි, යම් කෙනෙකුගේ සිතේ ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බල, ධම්ම විචි කියන මන අවබෝධයට අවශ්‍ය කරන සම්බෝධි අංගය. ඒ යම් වැඩිමක්. ඒතර ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය, ධම්ම විචි සම්බෝධි අංගය. යමෙක් පරිපූර්ණ මහණෙනි, ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ආශ්‍රව රහිත. ඒතර ආශ්‍රව කියලා කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව, අවිච්ඡාශ්‍රව. ආශ්‍රව සහිතයි, හැබැයි සිත කුසල පක්ෂය. එයා කාමයන්ට ඇලිලා තියෙනවා. කාමාශ්‍රව තියෙනවා. එයා භවයන්ටත් ප්‍රිය කරනවා, භවයන්ටත් ඇලුම් කරනවා, භවආශ්‍රවක් තියෙනවා. එයා දස පුණ්‍ය ක්‍රියා සිද්ධ කළත් එයා යම් වෙලාවක තවත් දේවල් වලට අහුම්කම් දෙනවා, පිළිගන්නවා, ඒ අනුව පිළිපදිනවා. ටික කාලයකට, ටික මොහොතකට, සුළු මොහොතකට හරි පිළිපදිනවා, අනුගමනය කරන වෙන රුත, වෙන පිළිගැනීම්, වෙන ඇදහිම්. ඒවත් තියෙනවා. ඒතර ආශ්‍රව සහිතයි. ඒතර කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව, අවිජ්ජාශ්‍රව. එයා දුකයි කියලා අවබෝධ කරගෙන නැහැ. දුකට හේතුව තෘෂ්ණාවයි කියලා අවබෝධ කරගෙනත් නැහැ. තෘෂ්ණාව සහ මොලෙන් අවසන් කිරීම සනසිල්ලයි හෙවත් නිවනයි කියලා අවබෝධ කරගෙනත් නැහැ. ඒකට එකම මාර්ග මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන එක අවබෝධ කරගෙනත් නැහැ. එයාට පෙර භවයේ පිළිබඳව අවබෝධිකුත් නැහැ. හරියාකාර.
අනාගත භවය පිළිබඳව දැනීමක් අවබෝධයකුත් නැහැ. ඒ ධර්මතා දෙක පිළිබඳව අවබෝධයක් නැහැ. මේ ප්‍රවෘත්තිය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ප්‍රවෘත්තිය පැවැත්ම සිදුවෙන ආකාරය එයා දන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ. එයාට අවිච්ඡාශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, ditthyaශ්‍රව, අවිච්ඡාශ්‍රව. හැබැයි අපින් දහම් කරනවා. ආශ්‍රව සහිත කුසල පක්ෂයේ යෙදෙනවා. ආශ්‍රව සහිත මොනවාද? අර කාමාශ්‍රව, භවආශ්‍රව, ditthyaශ්‍රව, අවිච්ඡාශ්‍රව කියන ආශ්‍රවයන්ගෙන් යුක්තයි අගසිත. හැබැයි දන් දෙනවා. දන් දෙනවා. කර්මය කර්මඵලත් යම් ආකාරයකට විශ්වාස කරනවා. යම් වෙලාවකට විශ්වාස කරනවා, යම් වෙලාවකට විශ්වාස කරන්නේ නැහැ. එහෙම තියෙන දෝලණය වෙනවා දෙපැත්තට. නෑ මේක කර්මයෙන්ම සිද්ධ වෙච්ච දෙයක්. හැටියට දකින්නේ නැහැ. යට වැටහෙන්නේ නැහැ. කියන්නේ කම්මස්සගත සම්මාදිට්ඨියත් හරියට නැහැ. ඒ වගේම විපස්සනා සම්මාදිට්ඨි එහෙමත් නැහැ. හැබැයි දස පුණ්‍යක්‍රියා කරනවා. යට ආශ්‍රව තියෙනවා. ඒතර ආශ්‍රව සහිත කුසල පක්ෂයේ යෙදෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක ලෞකිකයි. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. ආශ්‍රව නැහැ. ආශ්‍රව නැත්තේ කාටද? ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කෙනාට. ප්‍රඥා බලය වැඩිච්ච කෙනාට. ධම්මවිචි සම්බෝධි මන අවබෝධයට අවශ්‍ය කරන ධම්මවිචි සම්බෝධි අංගය වැඩිච්ච කෙනාට ආශ්‍රව රහිතයි. ඒතර ආශ්‍රව රහිත සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ආශ්‍රව සහිත කුසල පක්ෂයේ යෙදෙන සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨියයි. එයා දන් දුන්නට, සිල් සමාදන් වුණාට, භාවනා කරාට එයා කුසල් කරනවා. පස්පයෙන් වැළකීලා ඉන්නවා එයා. හැබැයි ආශ්‍රව තියෙනවා. ආශ්‍රව තියෙනවා නම් ලෞකිකයි. පින්දහම් කරනවා. ඒතර පින්දහම් වල ඵලයක් හැටියට එයාට සසර ප්‍රවෘත්තියක් තියෙනවා. හැබැයි සසර ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම පැහැදිලිව පෙන්නනවා මේ සංසාර ප්‍රවෘත්තිය දුකක ප්‍රවෘත්තියක් තියෙන්නේ. සැපක ප්‍රවෘත්තියක් නෙමෙයි. සැප සහිත එකක් නෙමෙයි මේ පැවැත්ම. දුක් සහිත එකක්. එතකොට ඒක යා දන්නේ. ඒක යාට තේරෙන්නේ. ඒක වැටහිලා නැහැ. ඒ නිසා යා පින්දහම් කරනවා, කුසල් දහම් කරනවා. ඒ පින්දහම් කුසල් දහම් වල ප්‍රතිඵල හැටියට යා දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දි ගන්නවා කාමාවචර කුසල් කරලා. යා රූපාවචර කුසල් කරලා රූපාවචර බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දි ගනී. හැබැයි යට ආශ්‍රව තියෙනවා. අරූපාවචර කුසල් කරලා රූපාවචර බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දි ගනී. හැබැයි ලෝකෝත්තර කුසල් කරන්නේ. ඒ කියන්නේ ආශ්‍රව අවසන් කරන්න යා ක්‍රියාත්මක නැහැ. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthyaශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රවයන් ප්‍රහීන කිරීම සඳහා උත්සාහයක් ගන්නෙ. එයා වෙර වඩන්නේ, මහන්සි වෙන්නේ. ඒතර ලෞකික සම්මාදිට්ඨිය. එන ලෝකෝත්තර සම්මාදිට්ඨිය. මොකද්ද ලෝකෝත්තර සම්මාදිට්ඨිය? කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් ඈතර කරන්න නම්, ඈතර වෙන්න නම්, ඈතර වෙන්න අවශ්‍ය නම් යම් කිසි කෙනෙකුට එයා මේ සියලු ආශ්‍රවයන් ප්‍රහීන කරන්න ඕනේ. ආශ්‍රවයන් ප්‍රහීන කරන්න නම් එයාට ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ නුවණ, ඥානය, ප්‍රඥාව බලවත් වෙන්න ඕනේ. ප්‍රඥා බල. ඉන්ද්‍රිය කියන්නේ අධිපති, නායකත්වය ගන්නවා. සියලු දුක් වලින් නිදහස් කරන්න ප්‍රඥා ඉන්ද්‍රිය. අකුසල ධර්මයන් මැඩපවත්වන්න බලයක් ඒ ප්‍රඥා බලය. අකුසල ධර්මයන් සිතට එන්න දෙන්නේ නැතුව මැඩපවත්වන. පංච නීවරණ මැඩපවත්වීමේ බලයක් තියෙනවා ප්‍රඥා බලයට. ප්‍රඥාව නැමැති බලයටයි තියෙන්නේ. එහෙම නැති වුණොත් පංච නීවරණ නිරන්තරයෙන් සිත අපිරිසිදු කරනවා. සිත දූෂ්‍ය කරනවා, සිත කිලිටි කරනවා. ඒ අකුසල ධර්මයන් මැඩපැවැත්වීමේ ශක්තියක් බලයක් තියෙනවා ප්‍රඥාවට. ඒ ප්‍රඥා බලය. ධම්මවිචි. ධම්මවිචි කියන්නේ ප්‍රඥාවට කියන නමක්. මනාව අවබෝධයි. හේතුඵල දකිනවා. මේ හේතුයෙන් මේ ඵලය කියන එක දකිනවා.
මේ හේතු අයින් කරොත් මේ ඵලය නිරුද්ධ වෙන ආකාරය දකිනවා. නිවැරදිව දකිනවා. පැහැදිලිව දකිනවා. පිරිසිදුව දකිනවා. ඒ ධම්මවිචි සම්බෝධියංගය. අන්න යමෙකුට නිවැරදිව වැඩිලා තියෙනවා. නිවැරදිව වැඩිලා නම් ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. එහෙනම් අපි බලමු අපිට තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨියද ලෝකෝත්තර සම්මාදිට්ඨියද එහෙම නැත්නම් මිත්‍යා දිට්ඨිය. දැන් මිත්‍යා දිට්ඨිය තියන අය නම් මේ බණ අහන්නෙත් නැහැ. අපි දන්නවා. මිත්‍යා දිට්ඨිය තියන අය බණ අහන්නේ නැහැ. ඒගොල්ලන්ට ධර්මයෙන් ඇති වැඩකුත් නැහැ. ධර්මෙ පිළිගන්නෙත් නැහැ. ඒ කියන්නේ අර ශ්‍රමණ බ්‍රහ්මණයන් මනාව පිළිපදින අනුගමනය කරන නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරන ඒ අනුගමනය කරන අය නැහැ කියලා යාලා කියන්නේ මිත්‍යා දිට්ඨිගත පුච්චරය. දානයට විපාකයක් නැහැ. දුන් දේ අධිඵලයක් නැහැ. ආදි වශයෙන් කුසලයට විපාකයක් නැහැ, අකුසලයට විපාකයක් නැහැ කියලා ගන්න මිත්‍යා දිට්ඨිගත අය. සම්මාදිට්ඨිය. ඒතකොට සම්මාදිට්ඨිය ලෞකික. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨියට අපිට එන්න ඕනේ. මොකද මේ දෙක සංසන්දනාත්මකව විස්තර කරන්න කියන එකනේ ඉල්ලන්නේ. ඔව්. ඒතකොට ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? ලෞකික සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? ලෝකෝත්තර සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? ඒ ආකාරයෙන් මෙයට දෙකට බෙදලා පෙන්වන්න ඕනේ. ඒක තමයි යහන්නේ මේකේ. මාතෘකාව වශයෙන් එවලා තියෙන්නේ. මේක විස්තර කරන්න සූත්‍රේ නමත් එවලා තියෙනවා. මහා චත්තාරිස්සක සූත්‍රය. එහෙනම් අපි බලමු අපිට තියෙන්නේ මේ ලෞකික සම්මාදිට්ඨියද ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨියෙන් අපි ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්න ඕනේ. ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා දැන් අපිට. අපි දන්නවා. අපි දානයට විපාකයක් තියෙනවා කියලා අපි දන්නවා. යහපත් දෙයට යහපත් විපාකයක් තියෙනවා කියලා දන්නවා. කුසලයේ විපාකය දන්නවා. කුසලයේ විපාක ඒ ප්‍රතිඵල භුක්ති විඳින අය අපි දැකලා තියෙනවා. එහෙන් දැකලා තියෙනවා, මනසින් තේරුම් අරගෙනත් තියෙනවා මේ කුසලයේ විපාක තමයි මෙයා මේ විඳින්නේ කියලාත් එහෙමත් තේරුම් අරගෙනත් තියෙනවා. හැබැයි අපිට ආශ්‍රව තියෙනවා. අපිට ආශ්‍රව තියෙනවා. කාම ආශ්‍රව. හැබැයි අර ලෞකික සම්මාදිට්ඨිය නිවැරදි. එහෙනම් ලෞකික සම්මාදිට්ඨිය නිවැරදිව සම්මාදිට්ඨිය අපි ලෝකෝත්තර පැත්තට හරවන්නේ කොහොමද? ආශ්‍රවයන්ගෙන් අයින් කරන්න ඕනේ මනස. කාම ආශ්‍රව. බලන්න ඕනේ කාමයන්ට සිත ඇලෙනවද කියලා. කාමයන්ට සිත ඇලෙනව නම් කාම ආශ්‍රවය. මොකද සිත ඇලෙන තැන න්‍යාශ්‍රව කියන්නේ. ඇලෙනව නම් යම් තැනක යම් දෙයක් ඇලෙන දෙයක් ඇද්ද ඒකට කියන්නේ ආශ්‍රව කියලා. ඒ වගේම අති දීර්ඝ කාලයක් එක තැන තිබිලා පල් වෙච්ච දෙයට කියනවා ආශ්‍රව කියලා. ආශ්‍රව. ඔය ආයුර්වේදෙහිම තියෙන බෙහෙත් වලට කියන ආශ්‍රව කියලා කියනවා. ගොඩාක් කාලයක් පල් වෙන්න දාලා තියෙනවා. ඒවෙන් යම් බෙහෙත් වර්ග නිෂ්පාදනය කරනවා. ආශ්‍රව. ඒතර අපිට බලමු අපි ආශ්‍රව තියනවද? කාම ආශ්‍රව. ලෝභය කියන එක පටන් ගත්තේ කොහෙදද? ඒක කියන්න බෑ. ඒක ප්‍රකාශ කරන්න බෑ. එහෙනම් අනාදිමත් කාලයක් අති දීර්ඝ කාලයක් මේ සංසාරේ ලෝභය අපේ සිත තුළ ක්‍රියාත්මක වුණා. ලෝභය කියන්නේ බාහිර දේවල් Tamanට අයිති කරගන්න තියෙන වමනාව. කාමාශ්‍රව. ගෙවල් දොරවල් මනුෂ්‍යාත්ම භාවයක ඉපදුනා නම් නියත වශයෙන්ම ගයක් දොරක් අයිති කරගන්න අපි උත්සාහ ගත්තම තමයි. Tamange කියලා හිමිකම් කියන්නේ. Tamanට අයිති කරගන්න. අනන්ත අප්‍රමාණ වෙහෙස ගත්තා. දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච අයට එක ගැටලුවක් උනේ නැහැ. හැමෝටම එහෙම උනේ නැහැ. ඒ දෙමව්පියන්ගෙන්ම උපතිනකොටම උරුම වෙලා ඉන්නේ සංසාරේ දීපයකේ ප්‍රතිඵලයක් හැටියට. නිවසක් හදාගන්න උදව් කරලා තියෙනවා, උපකාර කරලා තියෙනවා. ඒ සඳහා නිවසක් හදලා දීලා තියෙනවා දුප්පත් අසරණ අයට. එයාලට උපදිනකොටම නිවසක් තියෙනවා. ඒ දෙමව්පිය උරුමේ. එහෙම නැති අය අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. Tamanටම කියලා නිවසක් ගොඩනගා ගන්නට. කැමති. Tamanටම කියලා නිවසක් තියෙනවා නම් මේ ලෝකේ හැම කෙනෙක්ම කැමතියි. නිවස කාම වස්තුවක්. ඒකට සිත ඇලෙනවා. කාමාශ්‍රව. ඉඩ කඩන් තියෙනවා නම් සෑම කෙනෙක්ම හරිම ප්‍රියයි කැමතියි. ඇලුම් කරනවා. කොච්චර තිබුණත් එපා කියන්නේ.
හැබැයි සමහර අය ඉන්නවා මට නම් ඔය කීපයක් තිබ්බහම ඇති. මට ඔය අක්කරයක් විතර තිබ්බහම ඇති. නැත්නම් අක්කර භාගයක් තිබ්බත් මට ඔය ඇති. එහෙම කියන අයත් ඉන්නවා. ඒත් එතන ඇලීමක් තියෙන්නේ. ඉඩකඩම් වලට සිත ඇලිලා. ඒ ආශ්‍රවයක්, කාමාශ්‍රවයක්. යාන වාහන සෑම කෙනෙක්ම කැමති තමන්ගේම වාහනයක් තියෙනවනේ. ගමන් බිමන් යන්න. ඒක ශ්ලෝක ස්වභාවයක්. ඒ තමයි කාමාශ්‍රව කියන්නේ. කැමති දෙයට ඇලෙනවද කාමාශ්‍රව? එහෙනම් කැමති දේවල්. යාන වාහන අපි ප්‍රිය කරනවා. කැමති. සිත ඇලෙනවා. ආශ්‍රව. කාමාශ්‍රව. මිල මුදල්. කැමති ප්‍රිය කරනවා, ආශා කරනවා. ආශ්‍රවයක්. සිත එතන ඇලිලා. රන් රිදී මුතු මැණික් ප්‍රිය කරනවා. ඇලුම් කරනවා, ආශා කරනවා. සිත එතන ඇලෙනවා. කාමාශ්‍රව. අමුදරුව. ඔව්. දూరు දෙන්නෙක් කියලා ඊගාවට හම්බෙන්න ඕනේ පුතේ. එහෙම නැත්නම් පුතු දෙන්නෙක් ඉන්නවා නම් ඊගාවට අනේ අපිට ඕනේ දුවෙක්මයි. දැන් ප්‍රාර්ථනා බලාපොරොත්තු තියෙනවද? තියෙනවා. ඇලුම් කරනවද? ආශා කරනවද? කාමාශ්‍රවය. අනේ අපිට ළමයි නේ. අපිට දරුවෝනේ. අපිට එක දරුවෙක් හරි ලැබුණා. එහෙමයි අනන්ත ප්‍රමාණින් නොහිතින් දුක් විඳිනයි. ඒ සිත ඇලුම් කරනවා, ආශා කරනවා, ප්‍රිය කරනවා. කාමාශ්‍රව. හැබැයි ඒවා ලැබෙන්නේ පෙර සංසාරේ කරලා තියෙන කුසල අකුසල අනුව ලැබෙන්නේ. හෝ නොලැබෙන්නේ. ඒක තථාගතයන් වහන්සේ තා ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙනම් කාමාශ්‍රව. දැන් මේ ආශ්‍රවයන් එක්ක නෙමෙයිද අපේ මනස යන්නේ. ඊවල දරවල් යන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණි කඹු දරු. සිත ඇලුම් කරනවා, ආශා කරනවා, ප්‍රිය කරනවා. ඒවට ඇලිලා. සිත කාමාශ්‍රව. දැන් ඒවට ඇලුම් කරන්නේ ඇයි? ඒ අනුව අපිට හොඳ සිතුවිලි ටිකක් උපදවන්න පුළුවන්. ගෙවල් දොරවල් තියෙන තරමටම සතුටු වෙන්න පුළුවන්. ඉඩකඩම් තියෙනකම්ම සතුටු වෙන්න පුළුවන්. Tamanට තියෙනකම්. යාන වාහන, නවීන වාහන තියෙනවා නම් Tamanට සතුටු වෙන්න පුළුවන්. මිල මුදල් යහමින් තියෙනවා නම් Tamanට සතුටු වෙන්න පුළුවන්. රන් රිදී මුතු මැණික් යහමින් තියෙනවා නම් සතුටු වෙන්න පුළුවන්. අඹදරුව නිදුක්ව නිරෝගීව හොඳින් ඉන්නවා නම් සතුටු වෙන්න පුළුවන්. ඉතින් සතුටු වෙන්න ඕන හින්දානේ අර උපකරණ ටික ලං කරගත්තේ. අර උපකරණ වලට ඇලුම් කරන්නේ සතුටු වෙන්න ඕන හින්දානේ. සතුටු වෙනවට කිව්වා කෙලෙස් කියලා. බුදුරජාණන් වහන්සේ ඔකට දීපු වචනය තමයි කෙලෙස් කියන වචනේ. කෙලෙස් කියන්නේ අපිරිසිදු කරනවා සිත. සිත කිලිටි කරනවා. සිත දූෂ්‍ය කරනවා. එයි. ඔය ලබා ගන්න පව් කරන්න වෙනවා. කර්ම රැස් කරන්න වෙනවා. ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන මිල මුදල් රන් රිදී මුතු මැණික් කඹු දරු රකින්න. ඒවා ලබා ගන්න ඒවා ලං කර ගන්න කර්ම කරන්න වෙනවා. එතන කර්ම කරන්න කුසල කර්මත් කරනවා අකුසල කර්මත් කරනවා. එහෙනම් ආශ්‍රවයන්. එතකොට සතුටු සහගත සිත් ටිකක් උපදවා ගන්න ඕන නිසා අර බාහිර වස්තුන්ට ඇලුම් කරනවා. තර ලෝභයත් ඇති වෙනවා සිත තුළ. ඒවා නොලැබෙන තැන ගැටෙනවා. දේශයත් ඇති වෙනවා. Taman සතු කරගන්න තරමටම මානයක් වෙනවා. මට තමයි තියෙන්නේ. අපිට තමයි තියෙන්නේ. අනිත් අයට නෑ. ඒගොල්ලන්ට නෑ මෙච්චර. අපිට තියෙනවා හොඳට. මානයක් වෙනවා. දික්තියක් වෙනවා. ඒවා දකින්නේ එක්ක පුච්චල සංඥාවෙන් ගන්න එහෙම නැත්නම් වස්තු පිළිබඳව සංඥාවෙන් ගන්න. ඒවා නිවැරදිව දකින්නේ දික්තියෙන් ගන්න. දික්තියෙන් ගන්න. ඒවා සුද්දාෂ්ටක කලාප කියලා දකින්නේ. අධ්‍යාත්මික ශරීරය හා බාහිර රූපත් සුද්දාෂ්ටක කලාප හැටියට දකින්නේ. ඒ පිළිබඳව ඇති වෙන සිතුවිලි හැටියට දකින්නේ නැහැ. ତොර දික්තියෙන් ගන්නවා. සැකයක් වෙනවා. පෙර භවයේ කොහමද? අනාගත භවයේ කොහම වෙයිද? කවුරු වෙයිද? කවුරු වෙලා කොහම වෙයිද? ඒ ආදි වශයෙන් විචිකිච්ඡාවක් වෙනවා. තීන මිද්‍යයක් වෙනවා. අලසයි කම්මැලි. මේ යථා ස්වභාවය ධර්මය අවබෝධ කරගන්න මනස උත්සාහවන්ත වෙන්නේ. අකර්මන්නේ කම්මැලි. බෑ කියලා හිතෙනවා. ඒ තීන මිද්‍ය. දොරාහිරිකානෝ තප්ප. ලැජ්ජාවක් නෑ බයක් නෑ.
මේ සිත දූෂ්‍ය වෙන, සිත කිලිටි වෙන, සිත අපිරිසිදු වෙන, සිතුවිලි වලට හොඳට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. ලැජ්ජාවකුත් නැහැ, බයකුත් නැහැ. ඒ සිතුවිලිසින් තමාට කරන විනාශය මොකද්ද කියලා තමාට පැහැදිලි නැහැ. තේරෙන්නේ නැහැ. අවබෝධයක් නැහැ. එහෙනම් ඒ සඳහා ඒගොල්ලන් ඒ සිතුවිලි වලට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා ඉන්න ඔහේ ලැජ්ජාවකුත් නැහැ, බයකුත් නැහැ. ඒවෙන් සිදුවෙන්නේ පව් කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. පවට බව, පවට ලැජ්ජාව කියන අපි අහිරිකානොත් පව් සිදුවෙන්නේ මොනවා හින්දාද කියලා හොයන්න ඕනේ. පව් සිදුවෙන්නේ මොනවා හින්දාද? සිත අපිරිසිදු වෙන හින්දානේ පව් කරන්නේ. පව් සිදුවෙන්නේ සිත අපිරිසිදු වෙන හින්දා. ඒතර සිත අපිරිසිදු වෙන්නේ මොනවද? කෙලෙස් වලින්. සිත අපිරිසිදු මේ ලෝකේ යම් කිසි කෙනෙක්ගේ සිත අපිරිසිදු වෙනවා නම් ඒ අපිරිසිදු වෙන්නේ කෙලෙසීම නිසා. කෙලෙස් නිසා. ලෝභය නිසා සිත අපිරිසිදු වෙනවා. ද්වේෂය නිසා අපිරිසිදු වෙනවා. මෝහය නිසා අපිරිසිදු වෙනවා. මානය නිසා අපිරිසිදු වෙනවා. දික්ටි නිසා අපිරිසිදු වෙනවා. සැකය නිසා අපිරිසිදු වෙනවා. තීන මිද්ද නිසා අපිරිසිදු වෙනවා. උද්ධච්චය නිසා අපිරිසිදු වෙනවා. අහිරික අනෝතක්. ලැජ්ජාවක් නැහැ, බයක් නැහැ. අන්න අපිරිසිදු වෙනවා. ඒතර අපිරිසිදු වෙනවා නම් ඉතින් එතන කර්මනේ. ඒවෙන් අපිරිසිදු වෙනවා නම් කර්ම කරගන්නේ. එයි ලෝභය මූලික වෙලා තියෙනවා, ද්වේෂය මූලික වෙලා තියෙනවා, මෝහය මූලික වෙලා තියෙනවා. යනුව කර්ම කරනවා. එහෙනම් කාමාශ්‍රව. දැන් බලන්න පොඩ්ඩක්. දැන් මේ සිතුවිලි වලට නිරන්තරයෙන් ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා නිහඬව බලාගෙන ඉන්නවා. ලැජ්ජාවක් නැහැ, බයක් නැහැ. අන්න අපි නිවැරදිව දැක්කා. එහෙනම් කාමයන්ට ඇලෙන්නේ නැහැ. මින් පස්සේ මගේ සිත මං කාමයන් තුල අර කැමති දේවල්, කාම කියන්නේ කැමතිදී. කැමති දේවල් වලට සිතට මම එතන රැඳෙන්න දෙන්නේ. සිතට එතන ලගින්න දෙන්නේ. මං සිත එතනින් අයින් කරගන්නවා. මොකද කැමති තැන සිත රැඳෙනවා, සිත ලගිනවා. මං මේ කැමති දේවල් තුල සිත රැඳෙන්න දෙන්නේ, සිත ලගින්න දෙන්නේ මං ආශ්‍රව. එතකොට අයින් කරන්නේ ආශ්‍රවයන්. ඒ ලගින සිත, ඒ රැඳෙන සිත අයින් කර ගන්නවා නම් ඒ අයින් කරන්නේ ආශ්‍රව. ඒ අයින් කරන ආශ්‍රව කාමාශ්‍රව. එහෙනම් ආශ්‍රව රහිත නම් සම්මාදිට්ඨි ලෝකෝත්තර. ආශ්‍රව සහිත නම් සම්මාදිට්ඨි ලෞකික. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ලෞකික සම්මාදිට්ඨියක් තියෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. ඒතර ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව, අවිජ්ජාශ්‍රව වලින් තොරව සිත පවත්වන. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒක දැක්කා. මේ ඇලීම දුකක් කියන එක දැක්කා. ලෝභයට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දීම දුකක් කියලා දැක්කා. දේශය ක්‍රියාත්මක වුණ දුකක් කියලා දැක්කා. මේ කෙලෙස් තමයි මේ දුක් වලට හේතුව කියන එක දැක්කා. ඒ අනුව ඒ සිතේ කෙලෙසීම, සිත අපරිසිදු වීම අයින් කරගන්න. අර කාමයන්ට ඇලෙන්නේ. වස්තුකාම වස්තු වලට ඇලෙන්නෙත් නෑ. ඇලෙන සිත අයින් කරනවා. ඇලෙන්න දෙන්නේ නැසෙනෙන් අයින් කරගන්න. ගෙවල් දොරවල් වලටත් ඇලෙන්න දෙන්නේ. ඔහෙ තියෙයි ගෙවල් දොරවල්, ප්‍රශ්නයක් නෑ. ඇලෙන්නේ සිතින්. ඇලෙන සිත අයින් කරගෙන ඉන්නේ. එයා ගෙදර ඉන්නවා. ගැටලුවක් නෑ යාට. සුවිසල් මන්දිරයක් වුණත් එයාට එක ගැටලුවක් නෑ. යාගේ සිතේ එතන läගලා නෑ. සිතේ එතන රැඳිලා නෑ. අර ලෞකික සම්මාදිට්ඨිය තියෙන පුච්චෙල්ලයාගේ සිතේ එතන රැඳිලා. හැබැයි එයා පස්පයින් වෙලකිලා ඉන්නේ. එයා දස පුණ්‍ය ක්‍රියාවන් කරනවා. හැබැයි එයාට ආශ්‍රව සහිතයි. එයාගේ සිත ගේ දොරල්ලගෙන තියෙන්නේ. එතන සිත läගලා. එතන සිත රැඳිලා. ඉඩකඩම් වල සිත läගලා. සිත රැඳිලා. ඒ ලෞකික සම්මාදිට්ඨිය තියෙන අයට. තර මිල මුදල් ඒ තුල සිත läගලා. සිත එතන රැඳිලා. ලෞකික සම්මාදිට්ඨිය තියෙන අයට. යාන වාහන ඒ තුල සිත läගලා, සිත එතන රැඳිලා ලෞකික සම්මාදිට්ඨිය. යාන වාහන තියෙයි. හැබැයි සිත යාගේ රැඳිලා නැහැ එතන. සිත යාගේ läගලා නැහැ. එයා දන්නවා මෙතන සිත රැඳෙව්වොත්, මෙතන සිත ලගින්න ඉඩ දුන්නොත්, මෙතන සිත ඇලුනොත් මේක ආශ්‍රවයක්. මට දුකෙන් ඈතර වෙන්න බෑ. මොකද තථාගතයන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කළා ආශ්‍රවක්‍ය ඥානය. සියලු ආශ්‍රයයන් ඡේ කිරීමෙන් මේ සසරෙන් මිදෙන්න පුළුවන් කියන කාරණය.
අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. ඒ තමයි ආශ්‍රව. එහෙනම් විද්‍යාව උපදවන්නේ අනාශ්‍රව. ආශ්‍රවයන්ගෙන් තොර වූ සිත විද්‍යාව උපදවයි. ආශ්‍රවයන්ගෙන් යුක්ත සිත උපදවන්නේ අවිද්‍යාව. අවිද්‍යාව සසරෙන් මිදෙන්න බෑ. අවිද්‍යාව සසරටයි. විද්‍යාව නිවනටයි. එහෙනම් විද්‍යාව ලෝකෝත්තර පැත්ත. අවිද්‍යාව සංසාර ප්‍රවෘත්තිය පැත්ත. දුක පිණිස පවතින. එහෙනම් සිත ලගින්න දෙන්නේ, සිත රැඳෙන්න දෙන්නේ, සිත අයින් කරගන්නවා කාමයන්ගෙන්. කාමාශ්‍රව. භවආශ්‍රව. එයා භවයෙන් භවයට ප්‍රාර්ථනා කරන්නේ. ඒතර අර ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනා අර දස පුණ්‍යක්‍රියා තුළින් අයියෝ මට ධර්මයේ තේරුම් ගන්න බැරි වුණා, හරියාකාර මට චුල්ලසෝතාපන්නවත් වෙන්න බැරි වුණා. ඒක නිසා මම දන්නවා චුල්ලසෝතාපන්නවත් උනේ නැත්තම් නිරේ යනවා. ඒක නිසා මට යන්න බෑ. මම සුගතිගාමි වෙන්න ඕනි. අන්න සුගතිගාමිතර භව ප්‍රාර්ථනා කරනවා. භවආශ්‍රව. භවයක් අල්ල ගන්න. භවආශ්‍රව. ඒක ලෞකික සම්මාදිට්ඨියයි. එයාට භවආශ්‍රවයක් නැහැ. භවයන්ට ඇලිලා නැහැ. භවයක් ප්‍රිය කරන්නේ. භවයකට සිත රැඳෙන්න දෙන්නේ. කාම භවයටවත්, රූප භවයටවත්, අරූප භවයටවත් සිත යාකේ රැඳෙන්න, ලගින්න ඉඩ දෙන්නේ. එතනින් සිත අයින් කරගන්න. භවආශ්‍රව. ඒතකොට ditthyaශ්‍රවයක් නෑ යට. ditthyaශ්‍රව කියන්නේ වැරදියට දකින්නේ. එයා නිවැරදිව දකින්නේ. මේ හේතු මේ ඵලය. මේ හේතු අයින් කරොත් මේ ඵලය හටගන්නේ. මේ ප්‍රත්‍යෝපන්න ධර්මය. මේ උපකාර ධර්මය, මේ උපකාරයෙන් උපන් ධර්මය. නිවැරදිව දන්නවා. එයා දකිනවා. එයාට ditthyaශ්‍රවයක් නෑ. එයාට අවිච්ඡාශ්‍රවත් නෑ. ඒව නැත්තතර කාමාශ්‍රව, භවආශ්‍රව, ditthyaශ්‍රව නැත්තම් එයාට අවිච්ඡාශ්‍රවත් නෑ. එහෙනම් ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ආශ්‍රව සහිත ලෞකික සම්මාදිට්ඨිය. දැන් එතකොට Tamanට තේරුම් ගන්න පුළුවන්, Tamanටම විසඳ ගන්න පුළුවන් මම ඉන්නේ තාම ලෞකික සම්මාදිට්ඨියේද, මම ඉන්නේ දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියේද. තර කාමාශ්‍රව, භවආශ්‍රව, ditthyaශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව ධර්මයන් නැත්තම් ඒ නැතිසිත ඒ දකින්නවා දේසිත ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. මම පින් කරනවා, මම පස්පව් කරන්නේ, මම දස අකුසල් කරන්නේ, මම දන් දෙනවා, මම සිල් සමාදන් වෙනවා, මම දන්නවා දානයට විපාකයක් තියෙනවා කියලා, සීලයට විපාකයක් තියෙනවා කියලා දන්නවා, භාවනාවට විපාකයක් තියෙනවා කියලා දන්නවා, හොඳ දෙයට යහපත් විපාකයක් තියෙනවා කියලා දන්නවා. හැබැයි යට ආශ්‍රව තියෙනවා. එතකොට එයා දන්නවා අයියෝ මට කාමාශ්‍රව තියෙනවා. එහෙනම් මට තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. එයාට පුළුවන් දැනගන්න. එයාට පුළුවන් දැක ගන්න. ආශ්‍රව වලින් තොරවන කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi, අවිච්ඡාශ්‍රව කියන්නේ ආශ්‍රව ධර්මයන්ගෙන් තොරව නම් සිත පවතින්නේ. එතකොට යාගේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිලා. අර අකුසල ධර්මයන් මැඩ පැවැත්වීමේ බලයක් යාගේ සිතට ඇවිල්ලා. ප්‍රඥා බලය. අකුසල ධර්මයන් මොනවද? කාමච්ඡන්දේ නැහැ. කාමච්ඡන්දයට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ සිත තුළ. ව්‍යාපාදයට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. තීන මිද්දයට අලසකමට කම්මැලි නෑ, හොඳ වීරයෙන් ඉන්නේ. හොඳ කල්පනාවෙන්, හොඳ සීයෙන් සතියහ යෝනිසෝ මනසිකාර්ය මනාව ක්‍රියාත්මක කරනවා. මනාව මෙහෙවන සතියහ යෝනිසෝ මනසිකාර්ය. ඒතර හොඳ සීයෙන් ඉන්නේ. ඒතර ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. තීන මිද්දයට. උද්දච්චයට යන්න දෙන්නේ නැහැ. ශණයෙන් අරන් දෙනවා, ශණයෙන් ආපහු ගන්නවා. විසිරෙන්න දෙන්නේ නැහැ සිත, වික්ෂිප්ත වෙන්න දෙන්නේ නැහැ. සැකයක් යට නැහැ. එයා හේතුඵල කියන එක හරියට දැකලා. එයා නිවැරදිව දැකලා. තේරුම් අරගෙන තියෙන්නේ, අවබෝධ කරගෙන තියෙන්නේ. ඒතර කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් එයාගේ ආශ්‍රයක් නැහැ. එයාගේ සම්බන්ධයක් නැහැ. ආශ්‍රව රහිතයි. අර කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන ධර්මයන් එක්ක මනස ආශ්‍රය කරනවා නම්, ඒවා තුලම සිත පවතිනවා නම්, සිත විසිරෙනවා නම් ඒවා තුලම ලෞකික සම්මාදිට්ඨිය. හැබැයි යා කර්මය කර්මඵල විශ්වාස කරලා තියෙන. දන් දෙනවා, සිල් සමාදන් වෙනවා, භාවනා කරනවා.
අනුන්ට උදව් කරන, උපකාර කරන, කරුණා මෛත්‍රියක් තියෙනවා. හැබැයි ආශ්‍රව තියෙනවා. එහෙනම් ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් අපට ඕනේ පින්දහම් කුසල් දහම් සිද්ධ කර කර සසර ඇවිදින්නද එහෙම නැත්නම් ඒ පව්පින් දෙකේම නිමාවක් දැකලා මේ සංසාර ප්‍රවෘත්තිය නවත්තන්නද? සංසාර ප්‍රවෘත්තිය නවත්තන්න නම් ආශ්‍රවයන්ගෙන් තොරව සම්මාදිට්ඨියට එන්න ඕනේ. එතකොට ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිලා. ප්‍රඥාව නුවණ අර අකුසල ධර්මයන් මැඩපවත්ීමේ බලය වැඩිලා. ප්‍රඥා බලය. ධම්මවිචි. මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට මනස වැඩිලා. මන අවබෝධයට. මොකද්ද මන අවබෝධය? චතුරාර්ය සත්‍ය. දුකයි. දැන් බලනවා දුකක්. ඔව්. දැන් කොහොමද යා දුක තේරුම් ගන්නේ? එයා සිත අරගෙන බලනවා. ඔව්. සිත නිරන්තරයෙන් මේක එකේව ඉල්ලනවනේ. එයා සිත ගැන නිරන්තරයෙන් කල්පනාවෙන් ඉන්නේ, අවධානයෙන් ඉන්නේ, සිහියෙන් ඉන්නේ. එයා බලනවා මේ සිත මොනවද ඉල්ලන්නේ? සිත ඉල්ලනවා ඇහැ ඉස්සරහෙන් තියාගෙන රූප ඉල්ලනවා. ලස්සන රූප බලන් ඉල්ලනවා. බලන්න නැද්ද කියලා? සිත ඉල්ලනවා ඒවා. ඒතර එයා ඒක නිවැරදිව දකිනවා. සිත කොහොමද සිතේ හැසිරීම එයා නිවැරදිව දකිනවා. එයා ඒ තුළ දෙතර සිතේ හැසිරීම නිවැරදිව දකිනවනේ. දකිනවා මේක නිරන්තරයෙන් මහා පීඩනයක් නේ. මට නිරන්තරයෙන් අන කරනවනේ. නිරන්තරයෙන් මට බල කරනවනේ. මෙතන රැඳෙන්න කියලා. මනරම් රූප තුල රැඳෙන්න කියලා මට අන කරනවනේ. මට බල කරනවනේ. ඒක මහා වදයක් නේ. ඒක මහා පීඩනයක් නේ. මිහිරි ශබ්ද තුල සිත රැඳෙන්න, සිත රඳවන්න කියලා මට අන කරනවා. මට බල කරනවනේ. එතකොට එයා ඒක නිවැරදිව දකිනවා. සිතේ හැසිරීම කොහොමද කියලා. අන කරනවා, බල කරනවා. එයි එයාට එතන රැඳෙන්න. අන්නේ නිවැරදිව දකිනවා. ඒතර මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට. ඒතර එතන තියෙන පීඩනයක්. නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. කනෙන් මිහිරි ශබ්ද අහන්න. බල කරනවා, අන කරනවා. නාසයෙන් සුවඳම ආග්‍රහණය කරන්න. අන කරනවා, බල කරනවා. කවුද? සිත. බලන්න නැද්ද කියලා? දිවෙන් මිහිරි රසයම විඳින්න. රසයම විඳින්න. අන කරනවා, බල කරනවා. එතන අන කරනවා, බල කරනවා නම් එතන පීඩනයක් නේ තියෙන්නේ. නිරන්තරයෙන්. පීඩාවටපත් කරනවානේ. කයයි සිතයි දෙකම. කය සඳහා මෙහෙවනවනේ. සිත විසින්. ශරීරය මෙහෙවනවා. ඒතර ශරීරයක් නෙමෙයි අර සතර මහා ධාතුන්ගේ චලනයක් තියෙන්නේ. පුජ්‍යලයක් මෙහෙවන්නේ. පුජ්‍යලයක් නෑනේ. අර සතර මහා ධාතුන්ගේ චලනය. බලන්න කියන්නේ සතර මහා ධාතුන් වාඩි කරවලා තියෙන පුටුවකින්. අහන්නත් ඇවිදත් අහන්න පුළුවන්. ඉතින් සතර මහා ධාතුන්ගේ චලනයක් නේ. ගන්ධ සුවඳ ආග්‍රහණය කරනවා කියන්නේ සතර මහා ධාතුන්ගේ චලනයක්. රසය විඳිනවා කියන්නේ සතර මහා ධාතුන්ගේ චලනයක් නේ. දැන් නිරන්තරයෙන් පීඩනයක් නේ කරන්නේ. දැන් පහස විඳින්න. සිත අන කරනවා, බල කරනවා. පීඩනයක්. ඒක දුකක් නෙමෙයිද? මේ නිරන්තරයෙන් පීඩා. ඒතර පීඩා කරන්නේ ඒතර පුච්චලයකුත් නැහැ මෙතන. කෙනෙකුත් නැහැ, සත්‍යයකුත් නැහැ. මේ සතර මහා ධාතුන්ට තමයි අන කරන්නේ. ඒතර සතර මහා ධාතුන්ගේ චලනයක් එතනක් තියෙන්නේ. ස්පර්ශය පිළිබඳව තියෙන සතර මහා ධාතුන්ගේ චලනයක් පහස පිළිබඳව. අන කරනවා. මනසින් අරමුණු ගන්න. හොඳ අරමුණු ගන්න. යහපත් අරමුණු ගන්න. නරක අරමුණු පිළිබඳව විමසන්න. අන කරනවා, බල කරනවා. ඒතර බලන පීඩනයක් තියෙන්නේ. මේ සෑම දෙයක්ම සංකතයි. හේතුන්ගෙන් හදන්න ඕනේ. හේතු නැති වුණොත් හදන්න බෑ. දැකීමේ සිත හදන්න නම් ඇසයි රූපය ඕනේ. රස දැනගැනීමේ සිත හදන්න නම් දිවයි රසයයි ඕනේ. මනසින් අරමුණක් දැනගන්න නම් මනසයි බාහිර අරමුණකුයි ඕනේ. මනෝ විඥානයක් හදාගන්න. හේතුන්ගෙන්මයි ඕනේ හදන්න. සෑම මොහොතකම හේතුන්ගෙන්ම ඕනේ හදන්න. දෙවිල්ලක් තියෙන්නේ. තවනවා. එයි නිරන්තරයෙන් අන කරන බල කරනවානේ. අර පීඩනයත් එක්ක එන්නේ දෙවිල්ල. සංతాප ස්වභාවය. විපරිණාමයි පෙරලනවා. ක්ෂණයක් පාසා පෙරලනවා.
ඒකේ ඕකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක් කියලා. ඒතර බලන කෙනෙකුත් නැහැ, පෙනෙන කෙනෙකුත් නැහැ, දැනෙන කෙනෙකුත් නැහැ. හේතුන්ගෙන් සකස් වෙනවා. සකස් වෙනේකට රැඳෙන්නත් බෑ. චිත්තක්ෂණයයි චිත්තක්ෂණ 17යි රැඳීම. හැබැයි අපි මනසින් ග්‍රහණයට නතු කරගෙන ඉන්නවා. මනසින් ග්‍රහණයට නතු කරගෙන ඉන්නවා. නෑ ආශ්‍රව මං ඇලෙන්නේ. එතකොට දැක්කය දුක්ඛ ස්වභාවයක් තියෙනවා. එහෙනම් සිතේ පැවැත්ම හා කයේ පැවැත්ම දෙකම අරගෙන බලනවා. පැවැත්ම තුල මොකද වෙන්නේ? පැවැත්ම තුල ජරාවක් තියෙනවනේ. දිරීමක් තියෙනවා. ව්‍යාධියක් තියෙනවා. ලෙඩ රෝග. බින්දිලා අවසන් වෙනවා කොයි වෙලේ හරි මරණයක් තියෙනවා. සිත අපහසුතාවයට පත් කරන ස්වභාවයක් තියෙනවා. ශෝක, කනගාටු, දුක්ඛ දෝමනස්ය. දැන් මේ ප්‍රවෘත්තිය තුළ මොකද වෙන්නේ? ජාතිපච්චය ජරා මරණ. හටගත්ත තැනම තියෙන ජරා මරණයක්. දිරීමක් හා බිඳීමක්. අන්‍යය තේරුම් ගත්තා. අවබෝධ කරගත්තා. ඒක සත්‍යයක්. ඒක ඇත්තක්. හටගත්ත තැන තියෙන්නේ ජරා මරණයක්. ඒක නිසා නොහට ගන්න තැන. නොහට ගන්න තැන ජරා මරණයක් නෑ. හටගත්තොත් තමයි ජරා මරණය. එහෙනම් හේතුන්ගෙන් හැදුවේ. අන්‍ය නිවැරදිව දැනගත්ත, නිවැරදිව දැකගත්ත මන අවබෝධයට අවශ්‍ය කරන ධම්මවිච්චි සම්බෝධියංගයගේ වැඩෙනවා. ඒ දුක් වලට හේතු ඇලීම කියන එක දකින්නවා. චන්දරාගය කියන එක. කැමැත්ත, තෘෂ්ණාව, ඇලීම, චන්දරාගය කියන එක දකින්නවා. දැන් චන්දරාගය අයින් කරනවා. ආශ්‍රව අයින් කරනවා. චන්දරාගය අයින් කරනවා කියන්නේ ආශ්‍රව අයින් කරනවා කියන එක. ඒතර කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිච්ඡාශ්‍රව. ආශ්‍රවයන්ගෙන් තොර සිත ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. ආශ්‍රව සහිතව කුසල පක්ෂයේ යෙදෙන සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨියයි. එබැයි අකුසල් කරන්නේ. හැබැයි කුසලේ ඒක කාමාවචර කුසලයක් වෙන්න පුළුවන්. රූපාවචර කුසලයක් වෙන්න පුළුවන්. අරූපාවචර කුසලයක් වෙන්න පුළුවන්. ඒක සම්මා දිට්ඨිය. හැබැයි ලෞකිකයි. අපට ඕනේ ලෞකිකද ලෝකෝත්තරද? ලෞකික ස්වභාවය අපි මෙච්චර කාලයක් ආවා. අදත් ඉන්නේ අපි ලෞකික ස්වභාවය. එහෙනම් අදත් අපි ඉන්නේ පැවැත්මක, ප්‍රවෘත්තියක, උපාදයක ඉන්නේ. නෑ, තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ උපාදය දුකයි. පැවැත්ම දුකයි. හටගැන්ම දුකයි. නොහටගැන්ම ආයක සැපයි. අනුපාදය සැපයි. අන්න සැප. ඒ නිවනයි. එහෙනම් දැන් ඒකට පැහැදිලි. හැබැයි සම්මාදිට්ඨිය මුලින් හිටියට සම වායාමයක් ඕනේ. එයි. මිත්‍යාදිට්ඨිය කියලා දැනගන්නත් සම්මාදිට්ඨිය කියලා දැනගන්නත් ගන්න උත්සාහය සම්මා වායාමයයි. එයා සිහියෙන් යුක්තවයි මිත්‍යාදිට්ඨිය දුරු කරන්නේ. එයා සිහියෙන් යුක්තවයි සම්මාදිට්ඨිය වඩන්නේ. ඒ සම්මා සතියයි. මහණෙනි. එයා සිහියෙන් යුක්තව මිත්‍යාදිට්ඨිය දුරු කරනවා. සම්මාදිට්ඨිය වඩනවා. ඒ සඳහා ගන්න උත්සාහය සම්මා වායාමයයි. මහණෙනි මේ අංග තුන පෙරටුව යනවා. මේ අංග තුන මුලින් හිසිනවා. ආයි දේශනා කරනවා මහණෙනි. සම්මා සංකප්ප, මිත්‍යා සංකප්ප කියලා දෙකයි. මිත්‍යා සංකප්ප කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. විතර්ක කියන්නේ කල්පනා කරනවා. කාමයන් පිළිබඳව කල්පනා කිරීම කාම විතර්කයයි. ව්‍යාපාද පිළිබඳව කල්පනා කිරීම ව්‍යාපාද විතර්කයයි. අනුන් නැසේවා වෙනසේවා කියලා කල්පනා කිරීම විහිංසා විතර්කයයි. ඒවට සිත තුළ ඉඩ දීලා තියනවද? මිත්‍යා සංකප්ප. සම්මා සංකප්පය දෙආකාරයි. සම්මා සංකප්පය නිවැරදිව කල්පනා කිරීම දෙආකාරයි. කොහොමද? එයා කාම විතර්ක වලට ඉඩ දෙන්නේ නැහැ. එයා ඒ වෙනුවට ගන්නව නෙක්ඛම්ම විතර්ක.
ව්‍යාපාද විතර්ක ව්‍යාපාද පිළිබඳව කල්පනා කරන්නේ ඒ වෙනුවට එයා ගන්නවා අව්‍යාපාද විතර්ක. විහිංසානුන් නැසේවා වෙනසේවා කියන විතර්ක වෙනුවට එයා ගන්නවා අවිහිංසා විතර්ක. හැබැයි යට ආශ්‍රව තියෙනවා. එයා තර්ක කරනවා. එයා විතර්ක කරනවා. කාම විතර්ක හොඳද? නෙක්ඛම්ම විතර්ක හොඳද? කාම විතර්ක කාමයන් පිළිබඳව කල්පනා කිරීමෙන් මගේ හිත දූෂ්‍ය වෙනවද? පිරිසිදු වෙනවද? දූෂ්‍ය වෙනවා කියන්නේ කිලිටි වෙනවා. කිලිටි වෙනවද? පිරිසිදු වෙනවද? කාම විතර්ක වලින්. එයා කල්පනා කරනවා. තර්ක කරනවා. තමගේ මනසත් එක්ක තර්ක කරනවා. විතර්ක කරනවා. ව්‍යාපාද විතර්ක වලින් මගේ සිත කිලිටි වෙනවද? මගේ සිත පිරිසිදු වෙනවද? තමන්ම තර්ක කරනවා. විතර්ක කරනවා. ඒ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, ඒතකොට විහිංසා විතර්ක. විහිංසා විතර්ක මගේ හිත කිලිටි කරනවද? මගේ සිත පිරිසිදු කරනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කෙනෙක්ගේ සිත පිරිසිදු කරන්නේ නැහැ. හොඳට බලන්න. නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක කෙනෙක්ගේ සිත පිරිසිදු කරනවා. එයා ඒ අනුව හොඳට තර්ක කරලා විතර්ක කියලා අර්පණාවට ගන්න. එයා ඉහළට ඔසවනවා සිත. එයා සිත ඉහළට ඔසවනවා. ඒ සිත ඉහළට ඔසවනවද? මහණෙනි, ඒ ලෝකෝත්තර සම්මා සංකප්පේ. ඒකට ලෞකික සම්මා සංකප්පය. අර කර්මයට අනුරූපව සත්‍ය සංසාරي ගමන් කරනවා කියන එක ගන්න. ඒතර ඒ පිළිබඳව කල්පනා කිරීම ඒක සම්මා සංකප්පය. හැබැයි ලෞකිකයි. ඒතර කාම විතර්ක ලෞකිකයි. හැබැයි කාම විතර්ක එයා කාමයන් පිළිබඳව කල්පනා කරාට එයා අකුසල් කරන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි කාම විතර්ක පිළිබඳව කල්පනා කරනවා නම් සිද්ධ වෙන්නේ අකුසල්. ව්‍යාපාද විතර්ක කරනවා නම් සිද්ධ වෙන්නේ අකුසල්. විහිංසා විතර්ක සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් එතන සිද්ධ වෙන්නේ අකුසල්. නෑ තර්ක කළා විතර්ක කළා. එයා ගන්නවා සිත ඉහළට. කාම විතර්ක වෙනකොට නෙක්ඛම්ම විතර්ක. ශනේන් සිත අයින් කර ගන්න. කැමැති දෙයට සිත ගියාද ශනේන් අයින් කර ගන්න. කාම විතර්කයෙන් අයින් කරනවා. එහෙන් රූපයක් දැකලා කාම විතර්ක හදන්නේ. ශනේන් අයින් කරනවා. කනෙන් ශබ්දයක් අහලා කාම විතර්ක හදන්නේ. ශනේන් අයින් කරනවා. නාසයෙන් සුවඳක් ආග්‍රහණය කරලා කාම විතර්ක, කැමැති විතර්ක, කැමැති විදිහට කල්පනා කරන්නේ. දිවෙන් රසයක් වින්දනය කළ කැමැති විදිහට කල්පනා කරන්න. කැමැති විදිහට කල්පනා කිරීම කාම විතර්කයයි. ශරීරයෙන් පහසක් ලබලා කාම විතර්ක හදන්නේ. කැමැති විදිහට කල්පනා කරන්න. මනසින් අරමුණක් අරගෙන කැමැති විදිහට කල්පනා කරන්නේ අයින් වෙනසනේ. කාම විතර්කයෙන් අයින් වෙනවා. ඒතර ව්‍යාපාද විතර්කයේ වෙනුවට එයා ගන්නේ අව්‍යාපාද විතර්කය. මෛත්‍රී සහගත සිත. යම් තරහක්, ක්‍රෝධයක්, වෛර සිතුවිල්ලක් ආවද සෙනෙන් සිත හරවනවා මෛත්‍රියට. ඒක ඇස කන නාසය දිව ශරීරය මූලික වෙලා වෙන්න පුළුවන්. එනවා ව්‍යාපාද. ඇසෙන් දකිපු රූපය අකමැති නම් අප්‍රිය නම් දේශයක් එනවා. කනෙන් අහපු ශබ්දය අමිහිරි නම් අප්‍රිය අමනාප නම් දේශයක් එනවා. හැබැයි දේශයක් ආවදී අසනෙන් හරවනවා මෛත්‍රියට. ව්‍යාපාද විතර්කය වෙනුවට අව්‍යාපාද විතර්කය. නාස්‍යයට ගන්ධයක් ආග්‍රහණය කරා ඒක Tamanට ගැළපෙන්නේ අරමුණ ඉෂ්ට සිද්ධ වෙන්නේ දුර්ගන්ධයක් නෑ. ව්‍යාපාදයට යන්න දෙන්නේ සනෙන් සිත අයින් කරනවා. අව්‍යාපාදයට හරවනවා. දිවට නීරස දෙයක් දැනුණත් ඒ අමනාපයක් තරහක් වෙන්නේ සිත සනෙන් හරවනවා. මෛත්‍රී සාගත සිත නිරන්තරයෙන් පවතින. කයෙන් පහසක් ලැබුවට ඒක රළු වුණාට ගොරෝසු වුණාට එයා තරහ වෙන්නේ. ඒ වෙනුවට සනෙන් හරවන මෛත්‍රියට. ව්‍යාපාද විතර්ක වලට ඉඩ දෙන්නේ. එතකොට තර්ක කළා විතර්ක කළා එයා සිත ඉහළට ගන්න. මහණෙනි අන්න ලෝකෝත්තර සම්මා සංකප්පේ. කාම විතර්කයෙන් වෙන් වෙලා, ව්‍යාපාද විතර්කයෙන් වෙන් වෙලා, හිංසා විතර්කයෙන් වෙන් වෙලා, ඒ පිළිබඳව තර්ක කළා, විතර්ක කළා සිත ඉහළට ඔසවලා. ඒකටත් මහණෙනි ධර්මතා තුනක් මූලිකයි. සම්මා දිට්ඨියයි, සම්මා
වායාමයයි සම්මා සතියයි. ඒ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක බැහැර කරන්න ගන්න වෑයම සම්මා වායාමයි. නිවැරදි සීයෙන් යුක්තවයි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක අයින් කරන්නේ. සීයෙන් යුක්තවයි. ඒ පිළිබඳව නිවැරදිව දැකීම සම්මා දිට්ඨියයි. මේ කරුණ තුන එකට යනවා. මහණෙනි, සම්මා වාචා, මිත්‍යා වාචා කියලා දෙකයි. මිත්‍යා වාචා, සම්මා වාචා. බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ වචන කියනවා, වැඩකට නැති හිස් වචන කතා කරනවා. මහණෙනි, මේ මිත්‍යා වාචායි. සම්මා වාචා දෙආකාරයි. කුසල පක්ෂයේ දෙන සම්මා වාචාවක් තියෙනවා. ඒ ලෞකික සම්මා වාචායි. ලෝකෝත්තර සම්මා වාචාවක් තියෙනවා. ඒ කොහොමද? ලෞකික සම්මා වාචා. එයා බොරු කියන්නේ. එයා කේලම් කියන්නේ. පරුෂ වචන කියන්නේ. එයා වැඩකට නැති හිස් වචන කතා කරන්නේ. හැබැයි යාට විදර්ශනා ප්‍රඥාවක් නැහැ. එයා ආර්ය මාර්ගයට බැහැලා නැහැ. එයා හේතුඵල දකින්නේ. එයා චතුරාර්ය සත්‍ය දකින්නේ. ඇත්ත ඇති සැටියෙන් දකින්නේ. මේ ධර්මයන් ක්‍රියාත්මක වෙන ආකාරය නිවැරදිව දකින්නේ. අන්න නිවැරදිව දකින්නම යා. ඒතර විදර්ශනා ප්‍රඥාවත් එක්ක යනවා. යම් කිසි කෙනෙක්. ඒතර විදර්ශනා ප්‍රඥාව කියන්නේ ඒත් දන්නවා දැන් හේතුඵල දර්ශනය තුල. ඒතර විදර්ශනා ප්‍රඥාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දර්ශනය විදර්ශනා ප්‍රඥාව. ඒතර එයා දකිනවා නිවැරදිම ලෝකෝත්තර සම්මා වාචා. ඒතර ලෞකික සම්මා වාචා. ඒතර මිත්‍යා වාචා. බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ වචන කියනවා, වැඩකට නැති හිස් වචන කතා කරනවා. හැබැයි ඒකෙන් වැළකීලා ඉන්නවා. හැබැයි ඒ විදර්ශනා ප්‍රඥාව නේ. ආර්ය මාර්ගයට බහැලා නේ. ආර්ය මාර්ගයට බහැලා විදර්ශනා ප්‍රඥාවෙන් ඉන්නවා නම් ඒක ලෝකෝත්තර සම්මා වාචා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝකෙන් සදාහටම එයා ඈතර කරනවා. එයි එයා විදර්ශනා ප්‍රඥාවෙන් ඉන්නේ. එයා දකින්න අනිත්‍ය වශයෙන්. ඒතොට සිත සම්මාදිට්ඨිය අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. අනිත්‍ය ස්වභාවය. සම්මා සංකප්පයත් නිට්ටය එකක් නෙමෙයි අනිත්‍ය එකක්. සම්මා වාචාත් නිට්ටය එකක් නෙමෙයි අනිත්‍ය එකක්. සම්මා කම්මන්තයත් නිට්ටය එකක් නෙමෙයි අනිත්‍ය එකක්. සම්මා ආජීවයත් නිට්ටය එකක් නෙමෙයි අනිත්‍ය එකක්. එයි ඒක සිතුවිලි විතරයි. සිතුවිලි වලට ආයශක චිත්තක්ෂණයයි. සම්මා දිට්ඨිය නිවැරදිව දකිනවා කියන්නේ සිතේ ස්වභාවය. නිට්ටය නේ අනිත්‍යයි. එහෙනම් මේ සිතේ ප්‍රවෘත්තියත් සම්මා දිට්ඨියෙන් යුක්ත සිත, සම්මා සංකප්පයෙන් යුක්ත සිත, සම්මා වාචා නිවැරදි වචනයට පිළිබඳව පැවැත්වීමේ සිත, සෑම දෙයකටම සිත ඕනේ. සම්මා කම්මන්ත පිළිබඳව ඒ නිවැරදිව පැවැත්වීමේ සිත, සම්මා ආජීවය නිවැරදි දිවි පැවැත්ම ඒ පිළිබඳව සිත, සම්මා වායාමය නිවැරදි උත්සාහය පිළිබඳව සිත, ඒතර සම්මා සති නිවැරදි සිහිය පිළිබඳව සිත, සම්මා සමාධි නිවැරදි චිත්ත ඒකාග්‍රතාවය පිළිබඳව සිත. ඒ සිතත් අනිත්‍යයි. නිට්ටය සිතක් නෙමෙයි ඒවා. අනිත්‍යයි. අනිත්‍ය නම් එතන තියෙන දුකක්. ඇයි? සිතේ ප්‍රවෘත්තිය පැවතුනොත් සිතේ ප්‍රවෘත්තිය රූපයත් එක්ක පැටලලා යන්නේ. වර්තමානයේ. ඒතර නාම රූප දෙකේ ක්‍රියාවක්. නාම රූපච්ඡ සලආයතන සලආයතන පච්චය පස්ස පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ උතුම් වූ ලෝකෝත්තර අංග 8ත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි ප්‍රත්‍යයට අනුරූපව හැදින්නේ. උපකාරයට අනුරූපව හැදින්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේක මාර්ගයක් විතරයි, ඊතර වෙන්න පහුරක් විතරයි. ඊතර වුණාට පස්සේ පහුර කර තියාගෙන යන්නේ ඒ මාර්ගාංගයටත් මෙහිදී තමන් නිදහස්. ඒ නිවන. එහෙනම් සම්මා වාචා ඒක ලෞකිකයි ලෝකෝත්තරයි. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕනේ. විදර්ශනා ප්‍රඥාවෙන්. එතකොට ආර්ය මාර්ගයට බහැලා ඉන්නේ.
සම්මා කම්මන්ත, මිත්‍යා කම්මන්ත දෙකයි. වැරදි කර්මාන්තය. සතුන් මරණ, හොරකම් කරනවා, ලාමක සේවනයන් කරනවා. ඒ මිත්‍යා කම්මන්ත. සම්මා කම්මන්ත දෙආකාරයි. ලෞකික හා ලෝකෝත්තර. සම්මා කම්මන්ත. එයා අර සතු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනයන්ගෙන් යුක්ත නැහැ යා. හැබැයි එයා ඒතකොට සම්මා කම්මන්ත විදර්ශනා ප්‍රඥාවෙන් ඉන්නේ. ලෝකෝත්තර පැත්තට. ඒතර සම්මා කම්මන්ත යා නිවැරදි කර්මාන්තයක් කරනවා. එයා දන්නවා කර්මයේ විපාක. මේ කර්මයට මේ විපාකේ තියෙනවා කියලා එයා දන්නවා. ඒක ලෞකිකයි. ඒතර ලෝකෝත්තර සම්මා කම්මන්තේන විදර්ශනා ප්‍රඥාවත් එක්කයි. ආර්ය මාර්ගයට බැහැලා ආර්ය මාර්ගයේ ගමන් කරනවා. ඒ ගමන් කරන ගම වැලකිලා ඉන්නවා නම් ඒක ලෝකෝත්තර සම්මා කම්මන්තයයි. සමාජීව මිත්‍යාජීව කියලා දෙකයි. සමාජීව මිත්‍යාජීව කියලා දෙකයි. ලාභ සත්කාර ගරුණම්බු නාම කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් ජීවත් වෙනවා නම් මිත්‍යාජීව. ඒ පිළිබඳව ලාභයක් ලැබුණාම එයාගේ ගුණ කියනවා, වර්ණනා කරනවා. එහෙම තියෙන ලෝකේ තියෙනවා. එහෙම කරනවා නම් ඒක මිත්‍යාජීව. ලාභ ප්‍රයෝජනතක ගරුණම්බු නාම කීර්ති ප්‍රශංසා ප්‍රාර්ථනා කරගෙන බලාපොරොත්තුව ඒ කටයුතු කරනවා. දිවි පවත්තනවා. ඒක මිත්‍යාජීව. සමාජීව දෙආකාරයි. ලෞකික හා ලෝකෝත්තර. එයා ලාභ සත්කාර ගරුණම්බු නාම කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු නැහැ. ඒවා අපේක්ෂාවක් නැහැ. හැබැයි ආර්ය මාර්ගයට බැහැලා නැහැ. එයා මේ සියලු ධර්මතාවයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකින්නේ. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් අනිත්‍යයි. ඒකත් අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ, දුක්ඛ වශයෙන් දකින්න ඕනේ, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. මාර්ගයක් විතරයි තියෙන්නේ අපිට ඒගොඩ වෙන්නේ. ඒගොඩට ගියාට පස්සේ ඔය සියල්ල මෙහි පාදයේ ගොඩ පහුර බැදගත්තා. කොටන් ටිකක් එහෙම නැත්නම් කෙහෙල් කොට ටිකක් එහෙම නැත්නම් දර කොට ටිකක් එකතු කරගෙන ලං කරගෙන ඒක වැල්පොට වල ටිකකින් ගැට ගහලා ලී කොටු ටිකක් අරගෙන කාමුණලා ගැට ගහලා අතපය වෙහෙස කරලා මහන්සියෙන් ඒගොඩහට යනවා. ඒගොඩහට ගියාට පස්සේ එක පාදයක් පහුර, එක පාදයක් ගොඩ. දැන් පහුරේ තියෙන පාදේ ගත්ත ගමන් පහුර කොහාටද යන්නේ? පහුර අහපස්සට එනවා. පහුර දියේ පාවේ. එයයි ගොඩ. එහෙනම් මේ ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බල, ධම්මවිචි කියන සම්බෝධි අංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉද්ධිපාද, සතර සතිපට්ඨාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොච්චංග, ආර්ය අෂ්ටාංගික මාර්ග මේවන් එගොඩ වෙන්න පහුරක් විතරයි. එතනින් එහාට අවශ්‍ය වෙන්නේ නැහැ. එගොඩට ගියාට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ. එගොඩ වෙන්න විතරයි මේක අවශ්‍ය වෙන්නේ. ඒ මග නිවැරදිව ගියොත් යා නියත වශයෙන් මෙගොඩ වෙනවා. එහෙනම් ලෝකෝත්තර සමාජීවය. තර සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ සියලු ධර්මතා සම්පූර්ණ කරන්නත් සමාධිත්‍ය, සම්මා වායාම, සම්මා සතිය කියන මේ ධර්මතා තුන මූලික වෙනවා. ඒ අයට මේ අංගාට සම්පූර්ණ වෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා නම් යාට සම්මා සංකප්පය තියෙනවා. සම්මා සංකප්ප තියෙනවා නම් යාට සම්මා වාචා තියෙනවා. සම්මා වාචා තියෙනවා නම් යාට සම්මා කම්මන්තය තියෙනවා. සම්මා කම්මන්ත තියෙනවා නම් යාට සම්මා ආජීවය තියෙනවා. සම්මා ආජීවය තියෙනවා නම් යාට සම්මා වායාමය තියෙනවා. සම්මා වායාමය තියෙනවා නම් යාට සම්මා සතිය තියෙනවා. සම්මා සතිය තියෙනවා නම් සම්මා සමාධිය තියෙනවා. සම්මා සමාධිය තියෙනවාද ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්තට. යාට සම්මා ඥාන තියෙනවා. සම්මා ඥාන නිවැරදි නුවණක් තියෙනවා. නිවැරදි නුවණක් තියෙනවාද යාට නිවැරදිව සියල්ලෙන් නිදහස් වෙනවා, සියල්ලෙන් මිදෙනවා. ඒ සම්මා විමුක්තියයි. මහණෙනි, සම්මා දිට්ඨිය වඩනවා නම් මිත්‍යා දිට්ඨිය දිරනවා. මහණෙනි, සම්මා සංකප්පය වඩනවා නම් මිත්‍යා සංකප්පය දිරනවා. මහණෙනි, සම්මා වාචා වඩනවා නම් මිත්‍යා වාචා දිරනවා. සම්මා කම්මන්තය වඩනවා නම් මිත්‍යා කම්මන්තය දිරනවා. සම්මා ආජීවය වඩනවා නම් මිත්‍යා ආජීවය දිරනවා. සම්මා වායාමයේ වඩනවා නම් මිත්‍යා වායාමයේ දිරනවා. සම්මා සතිය වඩනවා නම් මිත්‍යා සතිය දිරනවා. සම්මා සමාධිය වඩනවා නම් මිත්‍යා සමාධිය දිරනවා.
සම්මා ඥාන තියෙනවා නම් මිච්ඡා ඥාන දිරනවා. සම්මා විමුක්තිය තියෙනවා නම් මිත්‍යා විමුක්තිය දිරනවා. තථාගතයන් වහන්සේ මේ චත්තාරිසක සූත්‍රය බුදු මහා භික්ෂුන් වහන්සේලාට දේශනා කළ සියලු භික්ෂුන් වහන්සේලා සාදුකාර දීලා බොහොම සතුටින්ම පිළිගත්තා. මේ ධම ස්වාමින් වහන්සේලා නෙමේ අනිකුත් මාර්ගයන් අනුගමනය කරන අනිකුත් දිට්ඨින් අනුගමනය කරන අයත් අපවාදයෙන් ගැලවෙන්න ඕන නිසා මේක පිළිගත්තා. මේක නිවැරදි හොඳ ධමයක් කියලා පිළිගත්තා. මොකද එයාලට අපවාද කරයි කියලා. ඒ තරම්ම නිවැරදි, ඒ තරම්ම පැහැදිලි, ඒ තරම්ම පිරිසිදුයි. එහෙනම් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය හා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳවයි පැහැදිලි කරේ මහා චත්තාරිසක සූත්‍රය ඇසුරෙන්. දායකත්වය මහරගම පෙරකොම්මාවතේ අංක 7-5 පදිංචි එච්.ආර්. ගුණසේකර මහතා, ආදරණීය බිරිඳ මధుබාලා සහ ආදරණීය දියණිය උපේකා විසින් ආරමුණ සැප්තැම්බර් මාස 21 වෙනි දිනට ජන්මදිනය යෙදෙන එච්.ආර්. ගුණසේකර මහතාටත් බිරිඳ මధుබාලා සහ උපේකා දියණිය ඇතුළු පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සහ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ ධර්ම දානමය කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගුණසේකර මහතාගේ අභාව ප්‍රාප්ත දෙමව්පියන් වන එච්.ඩී.ජේ. ගුණසේකර පියාණන්ට සහ පී.ඩී.පී. කරුණාසේකර මෑණියන්ටත් මధుබාලා මහත්මියගේ අභාව ප්‍රාප්ත දෙමව්පියන් වන ඩී.පී.පී. සමරසේකර පියාණන්ට සහ පී.සී.එච්. සමරසේකර මෑණියන්ටත් මේ ධර්ම දානමය කුසලයේ උතුම් වූ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා. මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ නිවන් දොරට විවෘත වීම සඳහා මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබී උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ උතුම් කුසලය හේතු පාරමිතාවක්ම වේවා. කොරෝනා වසංගතයේ ඉක්මනින්ම දුරු වී ඒන් පීඩා විඳින සියලුම දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයටපත් වේවා කියන ප්‍රාර්ථනාවන්. එනම් මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් ඒ නම් සඳහන් කළ නම් සඳහන් නොකළ තම තමන් නමින් පරලෝසපත් යම් ඥාතියක්ද සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. සෑම කෙනෙක්ම හිතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීන් තු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ